right ඊළඟ බලන්න හතරවෙනි කොටස අවසාන කොටස තීරුබදු ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා ගෙවීමට සිදු වූ තීරුබදු මුදල ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා ගෙවීමට සිදු වූ තීරුබදු මුදල රුපියල් 7200කි. අය කරන බදු ප්‍රතිශතයේ 40%ක් නම් බදු ගෙවීමට පෙර ගුවන් විදුලි යන්ත්‍රයේ වටිනාකම සොයන්න. ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා ගෙවීමට සිදු වූ තීරුබදු මුදල දීලා තියෙනවා 7200. තීරුබද්ද අය කරන ප්‍රතිශතය දීලා තියෙනවා 40%ක්. බොහොම ලේසියිනේ. 40%ක් තමයි 7200 කිය. ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා ගෙවීමට සිදු වූ තීරුබදු මුදල දීලා 7200කි. අය කරන බදු ප්‍රතිශතය 40%ක් නම් බදු ගෙවීමට පෙර ගුවන් විදුලි යන්ත්‍රයේ වටිනාකම. මොන පෙරමිල අහන්නේ? ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා වුණ හදන්න පොඩි කාලයක් දෙන්නේ. පොඩි කාලයක් උත්සාහ කරලා බලන්න. නිබන්ධනයේ තියෙන ගණන් එකිනෙකට වෙනස්. ඉස්සෙල්ලා හැදූ ගාන වගේම හදන්නත් ඇහැකි. නමුත් ඊට වඩා ටිකක් ලේසියෙන් යන්නත් ඇහැකි. ගුවන් විදුලි යන්ත්‍රයක් සඳහා ගෙවීමට සිදු වූ තීරුබදු මුදල රුපියල් 7200. වුණ තීරුබද්ද දීලා තියෙන්නේ. තීරුබදු මුදල 7200කි. තීරුබදු මුදල 7200. හැබැයි මේ බද්ද අය කරලා තියෙන්නේ 140ක්. එහෙනම් මේ 40ක් කියන 140ක් කියන්නේ 7200ක්. තීරුබදු ගෙවීමට පෙරමිලේ කියන්නේ කීයද? 7200 40න් බෙදා 100න් ගොඩ කරන්න. අය කරන තීරුබද්දනේ. තීරුබද්ද අය කරන්නේ පුතේ තීරුබද්දු ගෙවීමට පෙරමිලෙන් 140ක් ගන්න. එතකොට තීරුබදු ගෙවීමට පෙරමිල 100 කියලා තර්ක කරොත් එයින් රුපියල් 40ක් ගෙවන්න ඕන තීරුබද්ද. 100ක් නම් 40ක් ගන්න. ඒතර 100ක් නම් 40ක් ගත්තනම් අර විදිහටම තර්ක කරන්න. තා පහසුවෙන් පුළුවන්. තීරුබදු ගෙවීමට පෙරමිල මොකක්ද ඊට පස්සේ ලියන්නේ? තීරුබදු ගෙවීමට පසුමිල නෙවෙයි ලියන්නේ. පසුමිල දීලා නෑනේ අපිට. අපිට දීලා තියෙන්නේ අය කරන තීරුබද්ද. ඒතර තීරුබදු ගෙවීමට පෙරමිල ඊට පස්සේ අපි පෙරමිල 100 කියලා තර්ක කරොත් මේ සඳහා අය කරන ප්‍රතිශතය 140ක්. 100ක් තියෙන භාණ්ඩයෙන් කීයක් ගන්නවද? 40ක් ගන්නවා ප්‍රතිශතය. ප්‍රතිශතය 40ක්. මේ 40ක් ගත්තම අය කරන බදු මුදල දීලා තියෙන්නේ මෙතෙන්ට බද්ද. එතකොට 140කගේ තමයි මෙතෙන්ට දීලා තියෙන්නේ. අර එකතු කරලා 140 ගන්න බෑ. 140 ගන්න පුළුවන් වෙන්නේ තීරුබදු ගෙව්වාට පසුමිල දුන්නා. පසුමිල පුතේ උතන දීලා නෑනේ. පසුමිල නෙවි දීලා තියෙන්නේ. දීලා තියෙන්නේ තීරුබදු ගෙව්වාට ගෙව් තීරුබද්ද දීලා තියෙන්නේ. නම් බදු ගෙවීමට තීරුබදු මුදල තමයි 7200. ඒ තීරුබදු ගෙව්වාට පසුමිල දුන්නා නම් හරි ලේසි 140 අරන් ගියා. හරි ඉස්සෙල්ල වගේ. මේකේ දීලා තියෙන්නේ 100ක් තීරුබදු ගෙවීමට පෙරමිල 100 කියලා තර්ක කරොත් අය කරන තීරුබදු ප්‍රතිශතය 140යි. මේ 140ගේ තමයි දීලා තියෙන්නේ. එතකොට අය කරන බද්ද දීලා තියෙන්නේ. මේ බද්ද තමයි 7200. 140ක් තමයි දීලා තියෙන්නේ මම. ඒතර 140කගේ තමයි 7200. එහෙනම් 7200 මොකද කරන්නේ මං?
40න් බෙදා තමයි 100ගෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් තීරුබදු ගෙවීමට පෙරමිල සොයාගන්න. අපි හිතමු ඒක 100 කියලා ගන්න නැතුව x කියලා ගත්ත කියලා. එතකොට x ලාගේ සොයා ගන්න පුළුවන් මේ 7200 40න් බෙදා 100ගෙන් ගුණ කරන්න. එහෙනම් තීරුබදු ගෙවීමට පෙරමිල 7200 40න් බෙදා 100ගෙන් ගුණ කරන්න. එතකොට x තියෙන පැත්තෙන් මම අනිවාර්යෙන් කෝ 100ගෙන් ගුණ කරන්න වෙනවායි. x තමයි අහන්නේ. තීරුබදු ගෙවීමට පෙරමිල. සුළු කරලා ගන්න උත්තරේ. 140න් බෙදන්නේ මෙතෙන්ට දුන්න නම් තීරුබදු ගෙවුවාට පසු මිල දුන්න නම් 7200 කියලා 140න් බෙදන්න. මෙතන දීලා තියෙන්නේ 140 කාගේ තමයි. 140ක ප්‍රතිශතයක් ගත්තම අගය සමාන වෙනවලු 7200. එහෙනම් පෙරමිල x නම් 7240න් බෙදා 100න් ගුණ කරන්න. 4න් කැපෙනවා දන්නව කවුද? 72ට 7ට 1යි 7ට 4 1යි මේ බිඳුවට බිඳු ඉස්සෙල්ලා කපන්න. 4ට 4 1යි 7ට 4 1යි 3ක් ඉතිරි 32ට 4 8යි එහෙනම් 720ට 4 180. එකස් මේ බිඳුවට බිඳුව කැපුණා 7ට 4 720 බෙදන්න 4න් 7ට 4 1යි 3ක් ඉතිරි 32ට 4 8යි 720ට 4 180. 180 ඒව 100ක්. බිඳු දෙකකට දාගන්න විතරයි තියෙන්නේ. එහෙනම් තීරුබදු ගෙවීමට පෙරමිල මේ තීරුබදු ගෙවීමට පෙරමිල තමයි හොයාගන්නේ. පෙරමිල රුපියල් 18000. මේ 18000න් 140ක් බැලුවම තමයි 7200 එන්නේ. 140 කාගේ තමයි සමාන වෙන්නේ මේ 7200. හොඳට ගාන කියවලා තේරුම් ගන්න ඕනේ ඉතින්. දැන් ළමයි ප්‍රශ්නේ 140න් බෙදුවේ නැත්තේ 140න් බෙදන්න වෙන්නේ මෙතෙන්ට තීරුබදු ගෙව්වාට පසු මිල දුන්න නම්. පසු මිල දුන්න නම් 18000 7200 25200 කියලා දුන්න නම් ඒක 140න් බෙදා 100න් ගුණ කරාම මේ 18000 ලබා ගන්න. මෙතන දීලා තියෙන 140ක ප්‍රතිශතයක් අය කරාම බද්ද ගන්නවලු 7200. එහෙනම් 140 කියන්නේ ප්‍රතිශතය හා නියමාගේ දීලා. ප්‍රතිශතය හා නියමාගේ දන්නා විට මුළු අගේ අපෙන් අහන්නේ 100%. අගේ කීයද කියලා අහන්නේ. නම් 40 7200 නම් 7240න් බෙදා x කියලා හොයාගත්තේ අපි පෙරමිල x හොයාගන්න පුළුවන් 100න් ගුණ කරලා. right පොඩි ගණන්. right ඒ අපි කතා කරේ තීරුබදු ගැන. right ඔන්න තව බදු වර්ගයක් තියෙන ඕගොල්ලන්ට අවසාන බදු වර්ගය මේක රටේ මහා ආందోලනයක් වූ බදු වර්ගයක් VAT බදු. මේ VAT කියලා කියන්නේ අපි මොකද්ද පුතේ? VAT කියලා කියන බද්ද මොකද්ද හඳුන්වන්නේ? එකතු කළ අගය මත බදු. අනුමාතෘකාව ලියන්න. එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. වරහණේ තුල දාන VAT VAT. එකතු කළ අගය මත බදු. ඔව් මේ බදු වර්ගයේ පැනූ කාලේ මට මතකයි මිනිස්සු මරා ගන්න ගියා. හේතුව තමයි බද්දට බද්දක් ගන්නවයි කියලා මහා ආందోලනයක්. ඇත්ත ඒකට බද්දට බද්දක් ගන්නව තමයි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ භාණ්ඩය තීරුබදු ගෙවනෝනේ මෙතන 7200ක්. 7200ක් ගෙවුවට පස්සේ මම භාණ්ඩේ ඒ රටින් ගෙන්නන්නේ 18000ට. ඒකෙන් 7200ක බද්දක් මේ රටට ගෙවනවා තීරු බද්ද. ගෙවුවම 25200ක් වෙනවා. ඊට පස්සේ ආයි කියනවා මේ 25200ටම
ඔන්න ඔතනයි වැඩේ අසාධාරණ. 7200 බදු ගත්තට පස්සේ ආදායම් බද්ද රජයට මෙතන එනවා 25200ක්. මේ වැට් කියලා මේ 25200ට තව බද්දක් අය කරනවා වැට් කියලා. 15%ක් ඕක මුලදී. මුලදී 15%ක් අය කරා. ඒ නිසා මෙතන මිනිස්සු අසාධාරණයි කියන්නේ මේ බද්දු මුදලකටද ගහපු බද්දකටත් බදු අය වෙනෝනේ මෙතන. මේ 7200ටත් බද්දක් ගෙවන්න වෙනව නැවත. ඒ නිසා මිනිස්සු ඕකට අකමැති වෙලා මරා ගන්න ගියා. ඒත් රාජපක්ෂ පාලන ක්‍රමයේ තමයි ඕක වැට් බදු ක්‍රමය ආවි. එයා 15% කරා මිනිස්සු උද්ඝෝෂණය කරන නිසා නැවත 11% දක්වා අඩු කරා. දැන් නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 8% දක්වා අඩු කරලා තියෙන්නේ. එතකොට ඒ 8%ක් වැට් බද්ද ගන්න වැට් කියන්නේ ඉතින් අපි හැමෝම ගෙවන එකක්. අපි කඩේකට ගිහලා භාණ්ඩයක් ගත්තම ඉබේම වැට් එකේ එතනට එකතු වෙලා. අපි දන්නේ නැහැ වැට් එකත් එක තමයි ගෙවලේ. කොටෝ කඩේට එහෙම ගියාම බඩු ගන්න මාතර බඩු අරගෙන බිල අරන් බලන්න හොඳට චෙක් කළා. බඩු වල වටිනාකමින් 100ට ගාණක් 8%ක් දැන් මං හිතන්නේ 8%ක් වැට් කියලා වෙනම අය කරනවා ඒගොල්ලෝ. ඒ වැට් කියන බද්ද අය කරලා ආයතන මගින් අය කරලා ඒ බද්ද රජයට ගෙවන්න වෙනවා. ඒකට ආයතන කඩ හිමියන් හෝ ආයතන හිමියන් මේ බද්ද මහජනතාවගෙන් අය කරලා ඒක රජයේ ගිණුමකට බැර වෙනවා ඒ මුදල්. එතකොට මේක හැමෝම ගෙවනවා. කොටුව කඩේට යන්නේ නැති කෙනෙක් නැහැනේ මාතර බැලුවම. කොළඹ බැලුවම කොළඹ තියෙන කඩවලට නොයන කෙනෙක් නැහැ. ඒ ගෙවන හැම එකකටම අපි නොදුරුමත්වම මේ වැට් බද්ද එකතු වෙලා. බිල කඩනකොට අපි හිතන් ඉන්නේ 1000ක ෂර්ට් එකක් ගත්තම 1000යි තමයි මේකට ගෙවන්නේ කියලා. අන්න 108ක් අරගන්නව 1000 ෙනු. 108ක් කරන් රුපියල් 1080ක් අපිට බිල වැටෙනවා. අපි ඉතින් බිල 1080 දීලා ඉතින් අරගෙන එනවා. එතකොට 108ක් ඉබේම ගිහිල්ලා එතෙන්. නැත්තම් 115ක් ගිහිල්ලා තියෙන බද්ද ගෙවන්න වෙනවා. එතකොට අපි මේ වැට් බද්ද නම් සියල්ලම ගෙවන්න වෙනවා. අපු නොදුනුවත්වම තමයි මේ වැට් බද්ද ගන්නෙ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැහැ මහජනතාව. දන්නේ කඩේට ගිහිල්ලා බිල අවක චෙක් කරන්නේ නැහැ නේ. ඉතින් ගාන දීලා එනවා. එතකොට ගෙදර ඇවිල්ලා බලනකොට තමයි මේ වැට් කියන බද්ද එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ හැම භාණ්ඩයක් සඳහා අපි ගන්න ඒවයි මේ වැට් බද්ද අනිවාර්යෙන් එකතු වෙලා. දැන් අපි දෙවුන්දරින් බඩුවක් ගන්න ගියාම ඒ කඩේ වැට් කියලා අපෙන් එකතු කරන්නේ නැහැ. ඒගොල්ලන් වැට් එකතු කරලා තමයි මිල එතන තියලා තියෙන්නේ. ලුණු කිලෝ එකක් ගන්න ගියාම ලුණු කිලෝ එක රුපියල් 150යි කියලා කියනකොට 150ට අපෙන් නැවත 108ක් ගන්න නැහැ ඒගොල්ලන්. 150 මිල ලකුණු කරලා තියෙන්නේ කඩේ හිමියා අර වැට් එකත් එක්ක. ඒ නිසා වැට් එක ඉබේම එකතු කරලා ඒක තියෙන්නේ ඒ වගේ කඩවල. විශේෂයෙන් ලොකු ආයතනවල වැට් එක නම් කරලා දානවා. සමහර ඒවා වැට් එක එහෙම නම් කරලා දාන්නේ නැහැ. ඒව වැට් එක එකතු කරලා තමයි අපේ මිල එකතු කරලා ඉතින් කිලෝ එකක් ලුණු කිලෝ 150 නම් කිලෝ දෙකක් අරන් අපි 300 දීලා එනවා. බලනකොට ඉබේම රුපියල් 24ක් රජයට එතනින් ගිහිල්ලා. ඔව් ඒ නිසා මේ රජයේ පවත්වාගෙන යන්න බැරි වුණාම කරන්නේ මහජනතාවට බරපතවන්නේ. හැම රජයක්ම ওই වැඩේ කරනවා. ඒ නිසා මේ 108ක් නැති කරනවයි කියලා තමයි ගෝඨාභය මහත්තයා කියන්නේ. ඒක මහජනතාවට බාරක්. අපි කියන්නේ ඒව නැති කරන්න. right. ඒතර වැට් කියන එකත් අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. මේ අච්චුපතේ කියලා තියෙනවා භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී සේවාවක්. අපි දැන් දොස්තර මහත්තයා හමු වෙන channel එකක් දැම්මම එතෙන්ටත් අපේ වැට් එක ගන්න. සේවාවක් කියන්නේ ඒක. ගුරුවරයෙක් හමු වෙන්නත් අපිත් ඕපාර වැට් එකක් දාන්න. ඒතර සේවාවක් ලබා ගැනීම සඳහා දොස්තර මහත්තයට ගෙවන්නේ 1200යි. ඒ සඳහා වැට් එකත් එක්ක තමයි 1320ක් විතර අපිට ගෙවන්න සිදු වෙන්නේ. ඒක නිකම් ආයතන වලින් ඔය මාතර තියෙන සෞඛ්‍ය ආයතන වලින් නිකම් මේක ගන්නවා. එතකොට මේක කියන්නේ කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි මුළු වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් එකතු කළාගේ මත බදු අය කරනවා කියලා කියන්නේ.
එකතු කළ බදු ලෙස අය කෙරේ. ඒක තමයි වැට් බද්ද. තර මතක තියාගන්න පුළුවන් ඒක වැට් බද්ද කියන්නේ මොකද්ද කියලා අපෙන් අහන්නේ විභාගයට වැට් කියන්නේ මොකද්ද කියලා. වැට් බදු කියන එක මම මෙච්චර කිව්වේ මේ අවබෝධයක් ලබා ගන්න ඕන නිසා. එතකොට භාණ්ඩේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් හෝ යම් මුදලක් රජයට අය කරනෝ මේ අය කරන මුදල තමයි හෝ ප්‍රතිශතය හෝ මුදලට වැට් කියලා කියන්නේ. එතකොට ඒක දැන් බදු ගහපුවටත් බදු ගන්නෝ ඒකේ. ඒකයි මිනිස්සු ඒකට කෑ ගැහුවේ. ඉතින් වාහනයකට අපි 3,50,000ක් බදු ගෙව්වට පස්සේ ආයි සියලු මුදලට ලක්ෂ 8 නම් වාහනේ වැට් ගෙව්වට පස්සේ එන්නේ ලක්ෂ 8ටම නැවත 111ක් හෝ 8ක් හෝ 15ක් ගෙවන්න සිදු වෙනවා වැට් කියලා. නිසා බද්දට බද්දක් ගන්න නිසා මේක පොඩි අසාධාරණයක් තියෙනවා. right. ඕක තමයි වැට් කියලා කියන්නේ. බලමු අපි ගණන් හදලා මේ වැට් වලින් එන්නේ කොහොමද කියලා. සීතකරණයක මිල රුපියල් 60,000කි. අය කරන ලද වැට් බදු ප්‍රතිශතය 20%කි. ගැනුම්කරු එහි සීතකරණය සඳහා ගෙවිය යුතු මුදල සොයන්න. එතකොට සීතකරණයේ මිල රුපියල් 60,000කි. අය කරන ලද වැට් බදු ප්‍රතිශතය 20%කි. ගැනුම්කරු එම සීතකරණය සඳහා ගෙවිය යුතු මුදල කියලා අහන්නේ වැට් මුදල අහන්නේ. ගෙවිය යුතු වැට් මුදල තමයි අහන්නේ. එතන වැට් බදු ප්‍රතිශතයේ 20%කි. ගැනුම්කරු එම සීතකරණය සඳහා ගෙවිය යුතු වැට් බදු මුදල. ඒ කියන්නේ බදු මුදල අහන්නේ. හොයාගන්න. 60,000න් 20%ක් ගන්න. හොයන්න. ගෙවිය යුතු වැට් මුදල. ගෙවිය යුතු වැට් කියන්නේ බද්දක්. එතකොට ගෙවිය යුතු බදු මුදල 60,000න් 20%ක් බලන්න. හැටදාහෙන් 20%ක් වැට් එකම යනවා 12,000. එතකොට සීතකරණයේ වටිනාකම 60,000යි අපිට පෙන්නලා තියෙන්නේ. බිල කඩනව 72,000කට. හේතුව ඇහුවම කියනවා රජයේ 20%ක් වැට් අය කරන්න කියලා කියලා. කරන්න දෙයක් නැහැ සීතකරණය අපිට අවශ්‍ය නිසා මේ 12,000ක් ගෙවලා 72,000ක් ගෙවලා සීතකරණය අරගෙන. සර් අරක උත්තරේ 2. මෝටර් රථයක විකුණුම් මිල රුපියල් කීයේ 16.5යි 16 ලක්ෂයකි. මෝටර් රථයක විකුණුම් මිල දීලා තියෙන්නේ. මෝටර් රථයක විකුණුම් මිල රුපියල් 16 ලක්ෂයකි. 16 ලක්ෂයක් ගෙවීමට සිදුවන වැට් ප්‍රතිශතයේ 15%කි. ගෙවිය යුතු බදු මුදල අහන්නේ. ගෙවිය යුතු වැට් මුදල අහන්නේ. මෝටර් රථයක විකුණුම් මිල 16 ලක්ෂයයි 16 ලක්ෂයට කඩේ මෝටර් රථය ගත්තට පස්සේ අපිට සිදු වෙනවා තව 16 ලක්ෂයට 15%ක් බදු ගෙවන්න. අපෙන් අහන්නේ ගෙවිය යුතු බදු වැට් මුදල 16 ලක්ෂෙන් බලන 100ට 15ක් 16 ලක්ෂෙන් 115ක් 16.5යි ඒකෙන් 115ක් බද්ද ගන්න 115ක් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා බිංදු 3 අගට දාගන්න බිංදු 3 අගට දාගෙන 16 ගුණ කරගන්න 15න් ගෙවිය යුතු බදු මුදල පස්සරක් 6 30න් බිංදුව 3ක් ඉතිරි පස්සරක් 1 5යි 3යි 8යි එක් වරක් 6 6යි එක් වරක් 1 1යි 14න් 4 එකක් ඉතිරි 2යි. ඒතර 16 15ක් නැත්තම් 15 16ක් 240යි. එතකොට ගෙවන්න ඕන වැට් මුදල 2,40,000. මෝටර් රථයේ වටිනාකම 16 ලක්ෂයයි. ඒකෙන් රජයේ විසින් වැට් කියලා මුදලක් ගන්නව වැට් බද්දක් 15%ක්. එතකොට තව 2,40,000ක් නිකම්ම රජයට යනවා. අපේ අතර වාහනේ එනකොට 18,40,000ක් වෙලා. ඕකයි ප්‍රශ්නේ මිනිස්සු ඒකයි මේකට කෑ ගහන්නේ.
මේක ගන්න එපා කියලා. මොකද මේ 16 ලක්ෂය හැදිලා තියෙන්නේ තීරු බද්ද අය කරලා. බද්දක් අය කරලා තමයි 16 ලක්ෂයට වටිනාකම ඇවිල්ලා තියෙන්නේ. එතකොට තව බද්දක් එතෙන්ට ගෙවලා තව බදු දෙකක් ගෙවන්න වෙනවා. එකම වාහනේ සඳහා බදු දෙකක් ගෙවන්න. ඒක අසාධාරණයි. කාටවත් පේනෝ ඒක. හරි ඊළඟ රුපියල් 5000ක් වන භාණ්ඩයක් සඳහා ගෙවීමට සිදුවන වැට් බදු මුදල රුපියල් 750කි. වැට් ප්‍රතිශතය සොයන්න. මේව කරා පොඩි මේව වරිපණම් වලත් කරා ප්‍රතිශතය හොයන හැටි. ප්‍රතිශතය හොයන හැටි මේක කරලා ඇත්තේ වරිපණම් වලත්. රුපියල් 5000ක් වටින භාණ්ඩයකින් 750ක වැට් මුදලක් ගන්න. 5000කින් 750ක් නම් අපෙන් අහන්නේ බදු ප්‍රතිශතය 100%. මෙහෙම අහන්නේ අපි මේක පහසුවට ලියනෝ මේ විදිහට. ප්‍රතිශතය 100%ක්නේ. මේ බින්දු දෙකට මේ බින්දු දෙක කැපිලා යනවා. මේ බින්දුවට මේ බින්දුව කැපිලා යනවා. 75 පහෙන් බෙදන්න. 75ට 5ව 15යි. එහෙනම් අය කරන වැට් ප්‍රතිශතය. වැට් බදු ප්‍රතිශතය. වැට් ප්‍රතිශතය 115. කෙටි ප්‍රශ්න පත්‍රයට එන හොඳට මතක තියාගන්න. 4 115ක් වැට් බදු මුදලක් අය කළ අවස්ථාවක කිසියම් භාණ්ඩයක් සඳහා ගෙවීමට සිදු වූ මුදල 13800කි. බදු ගෙවීමට පෙරෙහි වටිනාකම ඕන දැන් කියලා දුන්න ඊට උඩින් 115ක් වැට් බදු මුදලක් අය කළ අවස්ථාවක කිසියම් භාණ්ඩයක් සඳහා ගෙවීමට සිදු වූ මුදල රුපියල් 13800කි. බදු ගෙවීමට පෙර මිල සොයන්න. එහෙනම් 115ක් අය කරාම බද්ද අරන් තියෙනවා. ගෙවීමට සිදු වූ මුදල බදු මුදල රුපියල් 13800කි. බදු ගෙවීමට පෙර මිල අහන්නේ. අර ඉස්සෙල්ලා හැදුවේ වගේ එකක්. ඉස්සෙල්ලා හැදුවනේ. බදු ගෙවීමට පෙර මිල x නම් බදු ගෙවීමට පෙර මිල x නම් x සමාන වෙන්නේ 13800 කියන්නේ 100ට 15ක්. 15න් බෙදා 100කින් ගුණ කරනවා. ඔතන 100ට 15ක් ගත්තම තමයි බද්ද අරන් තියෙන්නේ 13800ක්. බදු ගෙවීමට පෙර මිල x නම් 13800 15න් බෙදා 100කින් ගුණ කරාම උත්තරේ. බදු ගෙවීමට පෙර මිල වැට් ගෙවීමට පෙර මිල එකම ක්‍රමී ප්‍රතිශත ගාන යන්නේ. ගෙවීමට පෙර මිල හොයාගන්න 13800ක් අය කරයි කියන්නේ බදු අය කර ප්‍රතිශතයේ 115යි. එහෙනම් 115කගේ තමයි 13800. 13800 15න් බෙදා 100කින් ගුණ කරාම එනෝ බදු ගෙවීමට පෙර මිල. 138ට 15 ඇතිනේ. තියෙන බව පේනවා. 15 ඇති. කීයක්ද? 138ට 15 වරට 15 එකයි. එහෙම බැරි නම් ඉතින් 5න් එහෙම කපලා ගන්න. එහෙම සුළු කරගන්න තේරෙන්නේ නැත්නම් 5න් කපන්න. නැත්නම් 15න් කප සුරුදු වෙන්න. 15ට 15 එකයි. මේ හොඳට මට මෙතන කියවන්න ඕන. තේරෙන්න ඕන Tamanට මේ දෙන්නේ හොඳට සුළු වෙන්න. ඒක හොඳට තේරෙන්න තමයි මම මේ කරන්නේ මේක. නැත්තම් මේක දැන් 5න් බෙදලා 3න් කපලා ගන්න පුළුවන්.
මේ 13800 හොඳට සුළු වෙන ගාණක් තමයි මෙතෙන්ට දෙන්නේ හැමතිස්සෙම. මේක තමයි මට හේතු ගන්න. එතකොට Tamanට මේක සුළු වෙන්නේ නැතුව මොන හරි උත්තරේ එනවනම් සුළු වෙන්නේ නැතුව දශම ගණන් එක්ක පෙවසම් වෙන්න අන්න කොහේ හරි වරද්දකින්. එතකොට 15ට 15 එකයි 750 එන්න පුළුවන්. දශම 5 එන්න පුළුවන්. සමහරට කොහෙත්ම සුළු වෙන්නේ නැති අවස්ථා එනවනේ. 15ට 15 එකයි 15 සරක් 7 135යි. 15 7ක් 135යි නේ. 15 5ක් 75යි. 15 6ක් 90යි. 15 7ක් 105යි. 15 8ක් 120යි. 15 9ක් 135යි. 15 සරන් 9 135යි. 138න් 135ක් ගියාම 3ක් ඉතිරි. 30ට 15 සරක් 2යි. එහෙනම් 13800ට 15 920යි. මහන්සි වෙන්න ටිකක්. මොලේ වෙහසන්න. නැත්නම් ඉතින් මේ 15 පහෙන් කපන්න පුළුවන්. පහෙන් කපලා 3ෙන් බෙදලා එහෙම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම සුළු වෙන්න ලේසි. පොඩ්ඩක් වෙහෙසෙන්න ඕනේ ඉතින්. 138ට 15 හොයාගත්තා නම් හරි. 15 සරන් 9 120යි. මේ 135යි. 138න් 135ක් ගියාම 3ක් ඉතිරි. 30ට 15 සරක් 2යි කියන්නේ 920යි. 920 100ක්. 100 තියාගන්න හරි ලේසි. මේ හැම ගානෙම 100 තියාගත්තේ සුළු කරන්න අවසානයේ පහසු නිසා. ඒතර 920ට බිංදු දෙක අකට දාන්න විතරයි තියෙන්නේ. එතකොට වටිනාකම 92000යි වැට් ගෙවීමට පෙර. වැට් ගෙවීමට පෙර මිල 92000යි. මේ 92000ක් වටින එකෙන් තමයි 115ක් ගන්නෙ. එතකොට 13800ක් බදු ලෙස අරගෙන තියෙන්නේ. බදු ගෙවීමට පෙර මිල ඒ කියන්නේ වැට් බද්ද ගෙවීමට පෙර මිල මම x කියලා අරන් තියෙන එක වැට් බදු ගෙවීමට පෙර මිල 92000යි මේ 92000න් 115ක් බැලුවා තමයි මේ 13800 අරන් හරි එතකොට බදු වර්ග ටික ඉවරයි බදු වර්ග ටික ඉවරයි එතකොට අපි බදු වර්ග කතා කරා වරිපනම් බදු අද කතා කරා ආදායම් බදු තීරු බදු වැට් බදු එකම ක්‍රමයට තමයි මේ කොම ගණන් ටික තියෙන්නේ එකම ආකාරයේ එකම ක්‍රමයට ඊළඟට මේ නිබන්ධනයේ අපි යනවා පොඩි පන්ති වල ඒව තියෙන්නේ මුල ටිකේ ඒකට යන්න ඉස්සරෙලා මම සුළු පොලියත් ඔතන ඉවර කරනවා පොඩි පොඩි ගණන් ටිකක් තියෙන්නේ මේ පොඩි පන්ති වල ඒවා මේව නම් Tamanට පුළුවනුත් ඇති 9 වසරේ කතා කරපු ගණන් ටිකක් තියෙන්නේ පහත දැක්වෙන භාග ප්‍රේසත කරන්න ඕක බැරි කෙනෙක් නැහැ හැම ගානෙම එක එක කියලා දෙන්නම් ඉතිරි ටික සුළු කරගන්න ගෙදරදී 8 වෙනි ගානේ පළවෙනි එක බලන්න එක එක විදිහට වෙනස් විදිහට තියෙන්නේ හැබැයි පහත දැක්වෙන භාග ප්‍රේසත කරන්නලු ලේසි පොඩි පන්ති වල කරපුවා දෙන ලද භාගයක් ප්‍රේසතයක් කරන්නයි කියලා කියන්නේ ඕනෑම භාගයක් ප්‍රේසතයක් කරන්න පුළුවනි කොහොමද පළවෙනි කොටස 4න් 1 4න් 1 ප්‍රේසතයක් බවට පත් කරන්න නම් 100ට 100න් ගුණ කරන්න ඕන. ඉතින් මේක පහසුයි ලියන්න 100ට 100 කියන්නේ 4න් 1 ගුණ කිරීම මේ විදියට. ඕනෑම භාග සංඛ්‍යාවක් ප්‍රේසතයක් කරන්න 100ට 100න් ගුණ කරන්න. 100ට 100 කියන්නේ සංකේත දාලා ලියන්න. 4 වරක් 1යි 4 වරක් 25යි. එහෙනම් මේක ප්‍රේසතයක් කරන්න 100ට 25යි. ඉතිරි ගණන් දෙක ගෙදරදී කරන්න.
5 8න් 5 තියෙනවා 3න් 2 තියෙනවා. දැන් කවුරු හරි කියාවි මේ 3න් බෙදෙන්නේ නැtei කියාවි 100. 3න් බෙදෙන්නේ නැහැ තමයි ඉතින් මහන්සි වෙන්න ඕන. දැන් මෙතන 3න් 2 තියෙනවා කවුරු හරි කියාවි 3න් 2 බෙදෙන්නේ නැහැ කියලා. 3න් 2 100ට 100න් ගුණ කරන්න. කොහොමනේ තියෙන්නේ? 3න් බෙදෙන්නේ නැහැනේ ඉතින් මේක ගුණ කරන්න. දෙවරක් 100 200යි. 200 බෙදීම 3. 200 3න් බෙදලා දාමු. 20ට 3 ඒවා 6යි. 6 වරක් 3 18යි. දෙකක් ඉතිරි. 20ට 3 ඒවා 6යි. 6 වරක් 3 18යි. ඉතිරි දෙකක්. ඔන්න ලියන හැටි. දශම කරන්නේ භාග ලෙස ලියන්නේ. 100ට 66යි 3න් 2යි. බෙදෙන්නේ නැත්නම් ගුණ කරලා මේව ප්‍රේසතේ භාග ලෙස ලියන්න. ලේසි. ආයි බලන්න 3 වරක් 6 18යි. දෙකක් ඉතිරි. 20ට 3 වරක් 6 18යි. අද ඉතින් බැලුවම මෙතන ඉන්නකම්ම දෙකක් ඉතිරි වෙනවා. ඒ නිසා 20ට 3 ඒවා 6යි 18යි 18න් දෙකක් ඉතිරි 20න් 18ක් ගියාම ආයි 20ට 6යි දෙකක් ඉතිරි 3න් 2යි 100ට 66යි දශම 6යි 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 වගේ සමාවර්ත සංඛ්‍යාවක් එන්නේ 11 ළමයි දන්නේ නැති එක. 66යි දශම 6යි 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 6 දිගට එන්නේ. එතකොට ඒක සමාවර්ත. අන්ත දශමයක් වන සමාවර්තයක්. හරි. ඒ 10 වසර ළමයි දන්නේ 11 වසරේ පළවෙනි පාඩම අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ නැවු. දැනට ලියන්න 66යි 3න් 2යි 100ට. ඊළඟ 8න් 5 පුළුවන් ද සුළු කරගන්න? 8න් 5 ගුණ කිරීම 100ට 100. 4 වරක් 2යි 4 වරක් 25යි. දැන් ආයි බෙදෙන්නේ නැහැ නේ දෙකෙන්. 5න් ගුණ කරන්න. 125 5න් ගුණ 25 5න් ගුණ කරාම 125 බෙදීම 200ට අර විදියට බෙදලා දාන්න. දොළහට 2 ඒවා 6යි. ඉතිරි නෑ. 5ට 2 ඒවා 2යි. ඉතිරි එකක්. 100ට 62යි 2න් 1යි. 62යි 2න් 1යි. 12ට 2 ඒවා 6යි. ඉතිරි නෑ. 5ට 2 ඒවා 2යි. ඉතිරි එකක්. ඉතිරි එක ලවය දාන්න. මෙතන 62.5 ලියලා ඇති සමහර අය. ගැටලුවක් නෑ. මෙහෙම තියෙන එක තමයි වඩාත්ම වාසි. මේ විදිහට ලියන්න ප්‍රේසත්. මේක තමයි ක්‍රමය. ඕන දෙන ලද භාග සංඛ්‍යාවක් ප්‍රේසතයක් කරා. right. ඊළඟට කියනවා පහත දැක්වෙන දශම ප්‍රතිශත කරන්න. දැන් භාගයක් දුන්නම ප්‍රතිශත කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ දශම සංඛ්‍යාවක් දුන්නම ප්‍රතිශත කරන්න ඕන. මේක වැදගත් බලන්න. දැන් භාග සංඛ්‍යාවක් දුන්න ප්‍රතිශතයක් කරා 100න් ගුණ කරලා උත්තරේ හොයාගන්න. දැන් දශම සංඛ්‍යාවක් දෙන්න. ඉතා වැදගත්. පළවෙනි එක 0.7. එතකොට භාග සංඛ්‍යාවක් තමයි ප්‍රතිශතයක් කරන්න ඉගෙන ගන්න. දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්නත් හරි ලේසි. අර වගේ භාග කරගන්න. මේක භාග කරන්න. 0.7 කියන්නේ 10න් 7යි. ඒක තේරෙනවද දන්නේ? මේ දශම ස්ථානේ නැති කරන්න මම 10න් ගුණ කරලා 10න් බෙදන්න.
එතකොට 0.7 10න් ගුණ කරාම 4ක් 10 70යි. දශම ස්ථානයක් අයින් කරාම 70 කියන්නේ 7යි. 7 බෙදීම 10යි. එතකොට 0.7 භාග සංඛ්‍යාවක් කරන්න දශම 7 දශම ස්ථාන එකක් ඉවත් කරන්න 10න් ගුණ කරලා 10න් බෙදන්න ඕන. 10න් ගුණ කරාම එන්නේ මෙතන 7 10න් ගුණ කරාම 70යි. 0.7 10න් ගුණ කරා කියන්නේ දශම ස්ථානයක් ඉවත් කර. එතකොට 7 බෙදීම 10යි. 0.7 භාග කරා. දශම සංඛ්‍යාවක් භාග කරන්න දශම ස්ථානේ නැති කරන්න 10න් ගුණ කරලා 10න් බෙදන්න. දන්න ඕගොල්ලන් පොඩි පන්ති වල ඕක කර මතක නැතුව ඇති. දැන් 10න් 7 කියන එක ප්‍රේසත කරන්න. 10න් 7 ප්‍රේසතයක් කරන්න 100න් ගුණ කරන්න. ඉස්සෙල්ලා කර අභ්‍යාසයට එනවා උඩ. මේ බිඳුවට මේ බිඳුව කැපිලා. එතකොට 7 ගුණ කරාම 10න් 70 100ට. ඔය එක ක්‍රමයක්. සමහර ළමයි මම දැකලා තියෙනවා ප්‍රශ්න පත්‍ර වල කරලා තියෙනවා පේපර් වල 0.7 ප්‍රේසතයක් බවට පත් කරන්නේ කිව්වම ඒගොල්ලන් කරන්නේ මේ 0.7 100ට 100න් එක සැරේටම ගුණ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකත් හරි. මේ එක ක්‍රමය. තව ළමයි මේ ක්‍රමයටත් කරනවා. දෙක ක්‍රමය. මේ දීපු දශම සංඛ්‍යාව ප්‍රේසතයක් කරන්න අර වගේ භාගයේ ප්‍රේසතයක් කරනවා. ඒ දශම සංඛ්‍යාවක් කියන්නේ භාග සංඛ්‍යාවන්නේ. දැන් මේ අපිට ආවේ 10න් 7. 0.7 කියන්නේ භාග සංඛ්‍යාව. දශම සංඛ්‍යාව භාගයක් නෙමෙයි තියෙන්නේ 10න් 7. එහෙනම් භාග සංඛ්‍යාවක් ප්‍රේසතයක් කරන්න 100න් ගුණ කරා නම් දශම සංඛ්‍යාව ප්‍රේසතයක් කරන්නත් 100න් ගුණ කරන්න. දශම සංඛ්‍යාවක් කියන්නේ භාග සංඛ්‍යාව. ඒක පේනුනේ මෙතෙන්දි. දැන් 100න් ගුණ කරනවායි කියන්නේ 7 100න් ගුණ කරන්න. 7 100ක් 700යි. දශම ස්ථාන කීයක් තියෙද මෙතන? 1යි. ඒක ඉවත් කරා. එතකොට උත්තරේ එනවා 100ට 70. Tamanට පහසු ක්‍රමයෙන් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට දශම සංඛ්‍යාව භාග සංඛ්‍යා කරලා යන්න පුළුවන්. මේ දශම සංඛ්‍යාවක් කියන්නේ භාග සංඛ්‍යාවක්ම තමයි. ඒක කෙලින්ම 100ට 100න් ගුණ කළා උත්තරේ සොයා ගන්නත් පුළුවන්. සායි. ක්‍රම දෙකම කියලා දුන්න නිසා ඊළඟ ගණන් දෙක මං හදන්නේ නැහැ. ඔන්න ඕගලන්ට ගෙදරදී පවරනවා වැඩි. 0.06,3.25 මං ඊළඟ සතියේ අඟහරුවාදට ඒකේ උත්තර අහනවා. එක්කෙනාගේ නම් කියලා අහනවා. අද ඔක්කොම ටික ඇවිල්ලාද කියලා බලමු. ටිකක් වෙලා යනකොට කීප දෙනෙක් පන්ති ඇති හැලෙනවා. කීප දෙනෙක් හැලෙනවා එක එක පන්ති දාගෙන රෑ 9ට විතර. දැන් 9 පහ වුණාම නැහැ. ඒකට ඉතින් පාඩුයි කරන්න දෙයක් නැහැ. ගණිතයට වඩා වෙන විෂයන් ලොකු නිසා ඉතින් ඒක කරගත්තට කමන්නේ. හරි ගණිතය කරන අපි මේ ටික කරනවා. ඒ ඇයට භාගයක් හැල්නෝ නිබන්ධනෙන් හැමදාම. ඊළඟ ඉතිරි ගණන් දෙක පවරනවා ගෙදරට. ඊළඟ බලන්න මේකේ තුන්වෙනි කොටස.